හොඳයි අපි අද උදෑසනත් අපේ භාවනා උදෙසා අපි යොහාන් 11 වෙනි පරිච්ඡේදය ගමු. යොහාන් 11 වෙනි පරිච්ඡේදය ඔබ හැම කෙනෙක් දන්නවා. නමුත් මේකෙත් සැඟවෙච්ච රහස් තිබෙනවා. ඒ නිසා අද උදෑසන මේ සැඟවෙච්ච රහසක් ඔස්සේ අපි ගමන් කරමු. ප්‍රථමයෙන් අපි මේ බයිබලයේ කොටසක් අපි කියවමු. පළවෙනි පදයේ සිට මරියාගේද එගේ සහෝදරිය වූ මාර්තාගේද ගම වූ බෙතානියේ ලාසරස් නම් එක්තරා මිනිසෙක් රෝගීව සිටියේය. ඒ මරියා නම් ස්වාමින් වහන්සේට සුවඳ තෙල් ආලේප කොට එගේ හිසකේ වලින් උන්වහන්සේගේ පාද පිසතමු තැනැත්තිය. රෝගීව සිටි ලාසරස් එගේ සහෝදරයාය. ජීවමාන බලවත් දෙවි පියාණෙනි, අද උදෑසනත් ඔබ වහන්සේගේ වචනයෙන් අපට කතා කළ මැනව. ඔබගේ වචනය ස්වාමිනී සැබවින්ම අපේ ජීවිතයට යහපතක්ම වන පිණිස අද උදෑසනත් කතා කළ මැනව. මේ වචනයේ 130ක් 60ක් 100ක් ලෙස පළදරමින් ඔබගේ සෙනගට අවශ්‍ය ශක්තිය ඔබ ලබා දුන මැනව. ශුද්ධාත්මයාණනි, ඔබ වහන්සේගේ පුදුම කරුණාව මේ සමග තබමින් ඔබ වහන්සේම ක්‍රියා කරමින් මේක කඩා බිඳ දුන මැනව. දැන් අපි ඔබගේ සුද්ධ උතුම් දෑත් වලට බාර වෙනවා. සමිඳුනි ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපිට පේනවා මෙතන යේසුස් වහන්සේ නිතර පැමිණියා වූ නිවසක්. ඒ වගේම උන්වහන්සේගේ ඉගැන්වීම් තිබූ නිවසක්. ඒ වගේම උන්වහන්සේට උපරිමයෙන් සේවය කළා වූ සහෝදරියක් සිටියා වූ නිවසක්. ඔබ දන්නවා ඒ මරියා අනර්ග ජටාමාංශ තෙල් රාත්තලක් ගෙනල්ලා ඒක කඩලා උන්වහන්සේගේ පාදමස ඒව දෝවණය කරලා ඒ වගේගේ හිසකේ වෙලින් පිහදාලා උපරිම ගෞරවය ගෙනාවා වූ නිවසක්. නැත්තම් ඒ සිටියා වූ සේවය කරන කෙනෙක් සිටියා වූ නිවසක්. දැන් මොකද තත්ත්වේ? අපිට පේනවා මෙතනටත් ප්‍රශ්නයක් ඇවිල්ලා. දැන් මේ උදෑසන අපි තේරුම් ගත යුත්තේ යේසුස් වහන්සේව හොඳින් තදින් අල්ලගෙන උන්වහන්සේ සමග ගමන් කරන කල, ඒ වගේම උන්වහන්සේට සේවය කරන කලත් සමහර කුණාටු, සමහර ප්‍රශ්න, සමහර රෝග, සමහර විවිධ දේවල් වලට මුහුණ දෙන්න තිබෙන බවයි මේක ඉතා පැහැදිලිව පේනෙන්න තිබෙන්නේ. අපි දන්නවා මේ කාලය තුළ ඒ සඵලත්වයේ මූලධර්මයේ කියන මේ මූලධර්මය අද ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඒ සඵලත්වයේ මූලධර්මය නිතරම පවසන්නේ කිසිම රෝගයක්, ප්‍රශ්නයක්, හිගකමක් කිසි දෙයක් ඉන්න බෑ කියලායි. එතකොට අපිට පේනවා මෙතන මේ සිදුවීමත් එක්ක මේ සඵලත්වයේ මූලධර්මයයි අපි ඉගෙන ගන්න දෙයයි අතර ලොකු ගැටීමක් තිබෙනවා. ඒ නිසා අපි බයිබලයේ තිබෙන මේ සමබර ඉගැන්වීම අල්ලගත්තම අපි දන්නවා අපිට සිදුවෙන හැම දෙයක් දෙවියන් වහන්සේ නොදැනුවත්ව සිදු නොවන බව. ඒ නිසා මේ කතා වස්තුව තුළ අපිට පැහැදිලිව පෙන්වන්නේ යේසුස් වහන්සේ නිතර ගිය නිවසක්, උන්වහන්සේ ඉගැන්වුව නිවසක්, උන්වහන්සේගේ ආධිපත්‍යය තිබුණු නිවසක්, උන්වහන්සේගේ රැකවරණේ ආරක්ෂාව තිබුණු නිවසක්. නමුත් මේ නිවසටත් යම් ප්‍රශ්නයක් පැමිණ තිබෙනවා. ඒ නිසා පියාදල සහෝදරයා සහෝදරිය, මේ උදෑසන මේ වගේ කාලවල අපි ඉතා පැහැදිලිව මේ බයිබලයේ තිබෙන සමබර ඉගැන්වීම ඔස්සේ ගමන් නොකළොත් අපේ කිතුණු ජීවිතයට හානියක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාලය තුල අපි වඩා මේ සමබර ඉගැන්වීම සමග මේ තිබෙන රහස් ඔස්සේ අපි ගමන් කළොත් අපිට කිසිදාක වරදින්න විදියක් නැහැ. දැන් අපිට පේනවා මේ නිවසේ මේ ලාසරස් කියන ඒ මරියාගේ මාර්තාගේ සහෝදරයා රෝගාතුරව සිටිනවා. ඒක උන්වහන්සේට ආරංචි වෙනවා. ආරංචි වුණාට පස්සේ උන්වහන්සේ කිව්වේ මොකක්ද? මේක මරණය පිණිස නොවේ, මේක දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසායි. ඔබ දන්නවද සමහරට අපිට ප්‍රශ්නයක් ආපුවම, අපිට රෝගයක් ආපුවම, අපිට අමාරුකමක් ආපුවාම
අපි හිතන්නේ මේක අපිට විශාල ප්‍රශ්නයක් කරගන්න. නමුත් ඒ රෝගය අමාරුකම සමහර විට දෙවියන් වහන්සේ මොනවද කරන්නේ අනිත් පැත්තට පෙරලනවා. ඒක උන්වහන්සේගේ ගෞරවය මහිමේ උදෙසා උන්වහන්සේ පාවිච්චි කරනවා. එතකොට මේ ආකාරයේ දේවල් අපි අසමින් සිටින වෙලාවේ ඔබ මුහුණ දෙන ප්‍රශ්නය, ඔබ මුහුණ දෙන අමාරුකම, ඔබේ රෝගය සමහර විට ඔබ ඒ තරම් තකන්න නැතුව මේ කෝණයෙන් බලනකොට ඒවා අරගෙන දෙවියන් වහන්සේට පුළුවන් ගෞරවයට මහිමයටපත් වෙන්න. දැන් මෙතන උන්වහන්සේට ආරංචි වෙනවා ඒ නිවසේ తත්වය. නමුත් උන්වහන්සේ ඕනෑකමින්ම ඒක කල් දානවා. දැන් දෙවියන් වහන්සේ මොනහරි කල් දානවා නම්, පරක්කු කරනවා නම් ඒකට යම් හේතු සාධක තියෙන්න පුළුවන්. සමහරට අපි නම් කැමති අපිට සිදු වෙලා තිබෙන දේ අපි ඉක්මනින් විසඳුමක් ලබන්නට. නමුත් මෙතන ඉතා පැහැදිලිව පේනවා අපිට උන්වහන්සේ කාලය ගන්නවා. දැන් කාලය ගත්තේ ඇයි? ඔබ දන්නවද මේ ලෝකේ මිත්‍යා මත වලින් පිරීලා තිබෙන්නේ? මිත්‍යා අදහස්, මිත්‍යා යෝජනා වලින් පුදුම විදියට ග්‍රහණය වෙලා තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ ඇයි පරක්කු කළේ? උන්වහන්සේට අවශ්‍ය වුණා එදා යුදා සෙනග තුල තිබුණ මිත්‍යා මතයක් කඩලා බිඳලා දාන්න. මොකක්ද මේ මිත්‍යා මතය? ඔවුන් විශ්වාස කළා මරුණ කෙනෙක්ගේ ඒ මරණයෙන් පස්සේ දින 3ක් ඒ ආත්මය එතන කැරකි තිබෙන බව. ඔබ දන්නවා දැන් අපි ලංකාව ගත්තාම සමහරට මලගෙදරින් පස්සේ දින 7ක් ඉන්නවා. සමහර විශ්වාස අපි දන්නේ නැතුව හිටියට ඒ විශ්වාසය මොකද්ද? සමහරට විශ්වාස කරන දින 7ක් මේක කැරකි ඉන්නවා. දැන් ඔවුන්ගේ විශ්වාසය තිබුණා යුදා මනසේ දින 3ක් කැරකෙනවා කියලා. ඒ නිසා උන්වහන්සේ පරක්කු වෙනවා මේ මිත්‍යා මතය කඩලා දාන්න. මිත්‍යා මතය කඩන්නේ කොහොමද? ඒගොල්ලෝගේ දින 3යි උන්වහන්සේ යනවා 4 වෙනි දවසේ. එතකොට උන්ගේ මිත්‍යා මතය කඩන්න උන්වහන්සේට හැකියාව තිබෙනවා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ සමහර දේවල් විසඳුම් ගේන්නේ නැතුව, උන්වහන්සේගේ සුවය ගේන්නේ නැතුව, උන්වහන්සේගේ සමහර දේවල් නතර කරමින් මිත්‍යා මත කඩමින් ඉන්නවා. ඔබ දන්නවද අපේ දේශේ පවා බොහෝ මිත්‍යා මතවලට යටත් වෙලා සිටින්නේ. සමහරට මේ වසංගත කාලය තුල උන්වහන්සේ පරක්කු වෙන්න පුළුවන් මේ මිත්‍යා මත කඩලා දාන්න. මේ මිත්‍යා මත කඩමින් උන්වහන්සේට ඕන මේ සිදුවීම් අරගෙන උන්වහන්සේට ගෞරවයට මහිමයටපත් වෙන්න. ඒ නිසා අපි මේ ගැන සැලකිලිමත්ව මේ දෙස බලන්නට අවශ්‍යයි. දැන් උන්වහන්සේ 4 වෙනි දවසේ පැමිණෙනවා. දැන් එතන විවිධ ආකාරයෙන් නොහැදිලි ප්‍රකාශනයක්. ඒ ලාසරස්ගේ මාර්ථා කියනවා ඔබ වහන්සේ හිටියා නම් කොහොමවත් මේක වෙන්නේ නැහැ. ඊට පස්සේ තමත් ආයෙ කතා කරනවා අර අන්ධයාගේ ඇස් පැහැදුවා නම් ඇයි මෙයා මැරෙන්නේ නැතුව ඉන්න සලස්වන්න බැරි වුනේ? විවිධ කතන්දර. මේ කතන්දර අස්සේ උන්වහන්සේ නිහඬව ඒ නිවසට පැමිණෙනවා. මේ උදෑසන අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ මිත්‍යා මත කඩන අතරේ නොහැදිලිකාර වචන ප්‍රකාශ වෙනවා, නොහැදිලිකාර අදහස් ප්‍රකාශ වෙනවා. ඒ අතරේ දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙන්න උන්වහන්සේ ක්‍රියා කරමින් ඉන්නවා. මොන නොහැදිලි තත්වයක් තිබුණත්, මොන නොහැදිලි ප්‍රකාශන තිබුණත් දෙවියන් වහන්සේගේ අනකිරීම මත උන්වහන්සේට පුළුවන් ගෞරවයට මහිමයටපත් වෙන්න. ඕනෑම දෙයක් අරගෙන ගෞරවයට මහිමයටපත් වෙන්න. ඒ නිසා අපේ මනස වඩා අපි පුළුල් කරගත යුතුයි මේ නිවැරදි ඉලක්කේ නිවැරදි දිශාව නැත්තම් මේ සමබර ඉගැන්වීම ඔස්සේ අපි ගමන් කළ යුතුව තිබෙනවා. දැන් මෙතනට උන්වහන්සේ ආවට පස්සේ වෙන දේ තමයි ඊට වැදගත් දෙයක් සිදු වෙනවා. ඒ තමයි උන්වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ
හාස්කමට ඉස්සල්ලා මනුෂ්‍යයාගේ උපකාරයක් ඉල්ලනවා. නැත්තම් මේ හාස්කමට මනුෂ්‍යව සම්බන්ධ කරගන්නවා. ඒක තමයි ඔබ දකින්නේ මේ පරිච්ඡේදයේ 39 වෙනි පදයේ උන්වහන්සේ කියනවා ගල අහක් කරපල්ලා. දැන් අපි දන්නවා දැන් දින 4ක් ඒ ගල් ගුහාව තුල ඒ මරණය තියලා දැන් ගලක් හේතු කරලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා මේ ගල අහක් කරපන්. දැන් උන්වහන්සේට තිබ්බ අනකරන්නේ ගල අයින් වෙන්න. නමුත් උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේගේ සමානත්වයෙන් ස්වරූපයෙන් මැවිල්ල මනුෂ්‍යව පාවිච්චි කරනවා, උපකාරයක් කොට ගන්නවා, සම්බන්ධ කර ගන්නවා. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ සූදානමින් ඉන්නවා. උන්වහන්සේ ගෞරවයට මහිමයටපත් වෙනකොට නිතරම උන්වහන්සේ සූදානමින් ඉන්නවා. උන්වහන්සේගේ සෙනග, උන්වහන්සේගේ ජනතාවත් මේකට පාවිච්චි කරන්නට. අපිට පේනවා උන්වහන්සේ කියන ගල අහකට අයින් කරනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ගල ඔවුන් අයින් කරනවා. ගල අයින් කරනවා. අද දැසන මාවඩ කියනවා අපි අයින් කරගත යුතු ගල් බොහොමයක් අපිටත් තියෙනවා. එකක් තමයි අපේ නොහැදිලි කාර්කම. ඒ ගලක් අපිට තිබෙන්නේ. ඉතින් මේ නොහැදිලි කාර්කම් වර්ධනය වෙන්නේ කොහොමද? නැත්නම් ඔබේ ඇදහිල්ල ඇයි වර්ධනය නොවන්නේ? ඒකට ප්‍රධානතම හේතුව තමයි වචනය නොඇසීම. හොඳට මතක තියාගන්න. බයිබලයේ ඉතා පැහැදිලිව ලියා තිබෙනවා රෝම 10:17 වචනේ ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. ඒ නිසා ඔබ වචනය හොඳින් අසනකොට මේ නොහැදිලිකාරකම නැමැති ගල ඉවතට යනවා. වචනය ඇසීමෙන් තමයි ඇදහිල්ල ජනිත වෙන්නේ. ඒකයි කියන්නේ ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්න බෑ. ඒ නිසා ඔබේ ඇදහිල්ල වර්ධනය වෙන්නේ, ඔබේ විශ්වාසයේ වර්ධනය වෙන්නේ වචනය ඇසීමෙන්. ඒ නිසා කවුද දේශනා කරන්නේ? කවුද උගන්වන්නේ? ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේ වචන කාණ්ඩයෙන් මට මොනවාද කතා කරන්නේ? ඒකයි ඊටාම වැදගත්. ඒ නිසා වචනේ ඇසීමෙන් ඇදහිල්ල දැනෙනවා. දැන් තවත් ගලක් තමයි අපේ ජීවිතයේ මුරණ්ඩුකම. මුරණ්ඩුකම ඇයි සිදු වුනේ? අපිට සිදුවෙච්ච අසාධාරණකම් නිසායි දැන් අපි මුරණ්ඩු වෙලා ඉන්නේ. බලන්නවද මේ මෝසෙස්ගේ ජීවිතයේ මේ මුරණ්ඩුකම තදකම තිබුණා. ඇයි? ඌට ජීවිතයේ සිදුවෙච්ච දේවල් නිසා. රජමාලිගාවේ තමාගේම සහෝදරයන්ට උදව් කරන්න ගිහිල්ලා ඌට ජීවිතය ගැන පුදුම එපාවීමක් සහ මුරණ්ඩුකමක් පැමිණෙනවා. තදකමක් පැමිණෙනවා. අපිට සිදුවෙච්ච දේවල් නිසා සමහරට අපි මුරණ්ඩු වෙලා ඉන්නවා. හේතුව ඒක අපේ ගලක්. එතකොට මේ ගල් අයින් කරන තුරු උන්වහන්සේට යම් දේවල් කරන්න බැරුව සිටිනවා. ඒ වගේම අපිට පේනවා මේ වගේ මුරණ්ඩුකම සමග ඊළඟට තවත් දෙයක් තමයි කෙඳිරීම. ඇයි මේ කෙඳිරීම ආවේ? යක්ෂයාගේ දැඩි පීඩනය නිසා කෙඳිරීම තිබුණා. දවදක්ක ඊශ්‍රායල් සෙනගගේ ඔවුන්ගේ දැඩි පීඩනය නිසා මොකද වුනේ? කෙඳිරීම එන්න වැඩි වුණා. මෝසෙස්ට විරුද්ධව කොඳුරනවා, දෙවියන් වහන්සේට විරුද්ධව කොඳුරනවා. ඉතින් මේ යක්ෂයාගේ මේ පීඩන නිසා සමහර කෙඳිරීම වැඩි වෙලා තිබෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන කොහොමද මේකෙන් ජයගන්නේ? අපිට ඉතා පැහැදිලිව යාකෝබ 4:7 කියා තිබෙනවා දෙවියන් වහන්සේට යටත් වෙන්න, යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට යක්ෂයා නුඹලා වෙතින් පලා යන බව. ඒ නිසා මේ උදෑසන මම ඔබට පෙන්වුවා ගල් තුනක් ගැන. නොහැදිලිකාරකම ගැන, මුරණ්ඩුකම ගැන, ඒ වගේම කෙඳිරීම ගැන. වර්තමානයේ මේවා කියනකොට උන්වහන්සේට බැරි වෙයි අපේ ජීවිතය හාස්කමක් කරන්න. නැවත මම ඔබට කියනවා උන්වහන්සේ ලාසරස්ගේ ගෙදරට ගිහලා මොනවද කිව්වේ?
ඒ සෝන්ගෙට ගිහිල්ලා කිව්වා මේ ගල අයින් කරන්න. හාස්කමට ඉස්සෙල්ලා ඉල්ලීමක් කරා. හාස්කමට ඉස්සෙල්ලා මිනිස්සයා සම්බන්ධ කරගත්තා මේ ගල් ඉවත් කරන්න. ඒ වගේ අපේ ජීවිතයේ වර්තමානයේ අපි අපේ රට තුලත් මේ වගේ ගල් අයින් කරනකොට උන්වහන්සේට පුළුවන් වෙනවා උන්වහන්සේගේ හාස්කම ඊටා ප්‍රබලව කරමින් උන්වහන්සේට ගෞරවයට මහිමයට පත් වෙන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ ගැන ඊටාම අපි සැලකිලිමත්ව බැලිය යුතුයි. දැන් මේ උදෑසන මේ විස්තරයේ සමග මා ඔබව ගෙනියන්නේ ජේසුස් වහන්සේගේ යාඥාව තුල තිබුණ ඊටා වැදගත් කරුණු තුනක් ඔස්සේ ඔබට මඟ පෙන්වන්නට. උන්වහන්සේ 4 දවසක් පරක්කු වෙනවා. ඒ නිවසට යනවා. ඒ වගේම මිනිස්යාගේ උපකාරයක් ඉල්ලනවා ගල අහක් කරන්න. දැන් ඊට පස්සේ උන්වහන්සේ යාඥාවක් කරනවා. අපි බලමු ඒ යාඥාව තුල තිබෙන දේවල්. 41 වෙනි පදයේ සිට යේසුස් වහන්සේ ඇස් ඔසවා පියාණෙනි ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි. පළවෙනි දේ තමයි උන්වහන්සේ කියනවා ස්වර්ගයේ දෙස බලමින් පියාණෙනි ඔබ වහන්සේ මාගේ හඬ ඇසූ නිසා ඔබට ස්තුති කරනවා කියලා. උන්වහන්සේ නිරන්තරයෙන් මනුෂ්‍යයන්ගේ හඬ අසන්න සූදානමින් සිටිනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ කන් බිහිරි වෙලා නැහැ කියලා. මෙතන වැදගත්ම දේ තමයි ජේසුස් වහන්සේ යාඥාවට එළඹෙන්නේ ස්තුති දීමේ හදවතින්. ඒ නිසා නිවදර්ශන යාඥාවට අවතීර්ණ වෙන ඕනෑම කෙනෙක් ස්තුති දීමේ හදවතින් උන්වහන්සේ වෙතට පැමිණ ඒ මණ්ඩප වලින් ඇතුල් වෙනකොට ස්වර්ගීය විවෘත වෙනවා මේ හඬ අසන්න. උන්වහන්සේ මොනවද කියන්නේ? උන්වහන්සේ කියනවා ඔබ මාගේ හඬ අසන නිසා මම ඔබට ස්තුති කරනවා. දේව පුත්‍රයන් වහන්සේගේ මේ යාඥාව තුළ ඉතා වැදගත් කාරණයක් තමයි උන්වහන්සේ ස්තුති දීම සමගයි මේ යාඥාවට එළඹෙන්නේ. ඒ නිසා මේ දර්ශන අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ විශ්වයේ තියෙන හැම භාෂාවක්ම දන්නවා. අපි දන්නවා සමහර මිනිස්යන් ඉන්නවා සමහර අය කියනවා මම භාෂා 7ක් දන්නවා. සමහර ඊටත් වැඩි වෙන්න පුළුවන්. උපරිමයේ ඔවුන් භාෂා 7ක් 8ක් 10ක් දැනගන්න පුළුවන් මේ සමහරට. නමුත් ඔබ දන්නවද මේ විශ්වයේ තුල භාෂා අපි නොදන්න තරම් පුදුම සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම භාෂාවක්ම උන්වහන්සේ දන්නවා. ඒ හැම භාෂාවකින්ම සුතිය පැමිණෙන එක උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. අපි කොහොමද සනාථ කරගන්නේ හැම භාෂාවක්ම උන්වහන්සේ දන්නවා කියලා? ඔබ හිතන්නේ කොහොමද? බලන්න මේකට බයිබලයේ තිබෙනවා අපිට ඒක හොයාගන්න කාරණයක්. ඔබ උප්පත්ති 11 වෙනි පරිච්ඡේදයට ගියොත් ඒ බාබෙල් කියන පොත මිනිස්යන් ගොඩනගමින් ඉහළට යන්න ගියා. ඕන් කිව්වා අපි විතරක් ඉමු අපේ භාෂාව විතරක් ඇති අපි මේක ගොඩනගාගෙන ඉහළට යමු. ඔබ දන්නවද ස්වාමීන් වහන්සේ ඒක දැකලා උන්වහන්සේ බැස පැමිණ මොනවාද කරේ? බාබෙල් පොත වියවුල් කළා. උන්වහන්සේ විසිර යන්න සැලැස්සුවා. ඒ නිසා මතක තියාගන්න කොහේ ගියත් දෙවියන් වහන්සේ තමයි මුල. මම මේක අධ්‍යයනය කරද්දී මට පැහැදිලිව පෙන්වූ කාරණේ තමයි මේ බාබෙල් පොත උන්වහන්සේ වියවුල් කරා. උන්වහන්සේ තමයි විසිර යන්න සැලැස්සුවේ. එතකොට මුළු විශ්වයේම ඉන්න හැම සෙනගක් භාෂාවක් උන්වහන්සේ දන්නේ කොහොමද? උන්වහන්සේ විසිරලා හැරී. ඒ නිසා හැම ගෝත්‍රයක් හැම ජන කොටසක් හැම භාෂාවක් උන්වහන්සේ දන්නේ. ඒ නිසා මේ උදෑසන අපි තේරුම් ගන්න යේසුස් වහන්සේ කියනවා ඔබ මාගේ හඬ අසන නිසා උන්වහන්සේට ස්තුති කරනවා. ඉතින් ඔබ දන්නවද ඕනෑම ගෝත්‍රික භාෂාවකින් උන්වහන්සේට හඬ ගසනකොට උන්වහන්සේට ස්තුති කරනකොට උන්වහන්සේ ලෑස්ති ඕනම ගෝත්‍රිකයක් තුල ක්‍රියා කරන්නට.
ජේසුස් වහන්සේගේ යාඥාව තුළ ඉතා වැදගත්. මම ඔබට කිව්වා අපිට සැඟවිච්ච රහස් තිබෙනවා. මට ඕන උනේ මේ රහස් තුන ඔබට පෙන්වන්න. ඒ තමයි උන්වහන්සේගේ යාඥාව තුළ අඩංගු රහස් ටික. උන්වහන්සේ කියනවා මම ඔබට ස්තුති කරනවා. ඔබ දන්නවද මේක දැනගත්ත මිනිසයන් ඒක ක්‍රියා කරනවා. කොහොමද? ඔබ දන්නවද දාවිද් කියන මේ අග්‍රගණ්‍ය මිනිසයා ගීතාවලියේ 5 3 වෙනි පදේ කියනවා මම උදෑසන ඔබට මගේ යාඥාව පිළියෙල කරලා මම බලා සිටිනවා. යාඥාව පිළියෙල කරලා බලා සිටිනවා මේක උන්වහන්සේට ස්තුතියක්. දාවිද් රජතුමා ගීතාවලියේ 63 පළවෙනි පද දෙකේ කියනවා ඔබ මාගේ දෙවියන් වහන්සේ ඒ නිසා මම අලුයම ඔබව සොයනවා. වෙහෙස උපදවන වියලි දේශයකදී මම ඔබ වහන්සේව සොයනවා. දැන් මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මොන තලයක සිටියා ඔබ වහන්සේ මාගේ හඬ අසනවා. ඔබ දන්නවද මේ දාවිද්ගේ පරම්පරාවෙන් ආව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැන් මෙතන කියනවා ඔබ මාගේ හඬ අසන නිසා මම ඔබට ස්තුති කරනවා. ඒ වගේම දාවිද් ගීතාවලියේ 63 4 වෙනි පදේ ඕ ලොකු පොරොන්දුවක් කරනවා. කියනවා මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසා කරනවා. මම ජීවත්ව සිටින තෙක් මගේ දෑත් ඔබ වහන්සේට ඔසවනවා. මේ උදෑසන ඔබට පේනවාද උන්වහන්සේගේ යාඥාව තුල අඩංගු කාරණා? පළවෙනි කාරණේ අපිට පේනවා උන්වහන්සේ කියනවා ඔබ වහන්සේ මගේ හඬ අසන නිසා මම ඔබට ස්තුති කරනවා. දැන් බලන්න දෙවෙනියට මොකද්ද වෙන්නේ? මෙතන කියනවා යේසුස් වහන්සේ ඇසසුවා පියාණන් ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි. ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. උන්වහන්සේගේ දැනගන්න බලන්න. බයිබලයේ කියනවා දැනගැන්ම නැතුව සිටීම ආත්මයට හොඳ නැහැ. ඊට උපදෙස් 19:2. මෙතන කියනවා මම දැනගෙන සිටියා ඔබ වහන්සේ මාගේ වචන අසන බව. ඒක උන්වහන්සේගේ මේ ආදර්ශමත් යාඥාව තුල අපි තේරුම් ගන්න ඕන අපි මේ කරන වචන නිකම් බොල් වචන නෙවෙයි. අපි උන්වහන්සේට කතා කරනකොට මේ වචන උන්වහන්සේ වෙතට ගමන් කරනවා. එතකොට ඔබේ යාඥාව තුල ඔබ කරන වචන ඔබ නිකන් නිස්කාරණේ කතා කරන වචන නෙවෙයි. ඔබේ අභ්‍යන්තරයට දැනගන්නක් එනවා මේ වචන උන්වහන්සේ අසන බවට. යේසුස් වහන්සේ කියනවා මම දැනගෙන සිටියා ඔබ වහන්සේ මාගේ වචන අසන බව. උන්වහන්සේ අසන් නැතුව එක දවසයි හිටියේ. ඒ දවස තමයි මෙවිල්ලේ 7 වෙනි දින උන්වහන්සේ නිමාඩු ගත්ත දවස. වර්තමානයේ වෙනකොට උන්වහන්සේ ඊයේ අද සදාකාලයට එක හා සමානයි. උන්වහන්සේට නිදිබර වීමක්වත් ඒ ඡායාවක්වත් නැත්තා උතැනන් වහන්සේ. දැන් බලන්න යේසුස් වහන්සේගේ යාඥාව තුළ උන්වහන්සේට දැනගැන්මක් ආවා. උන්වහන්සේ නිරන්තරයෙන් යාඥාසන බව. හැම තත්පරයකම හැම විනාඩියකම හැම පැයකම හැම දිනයකම උන්වහන්සේ හඬ අසමින් සිටිනවා. ඉතින් මේ තලයේදී අපි දැනගන්න ඕන මේ දෙවියන් වහන්සේගේ විශාලත්වය බලන්න. ඔබ දන්නවා මේ කාරණා දැනග නොගත්තම මිනිස්යන් දෙවියන් වහන්සේ නිකම් දෙකේ කොලේට දානවා. ප්‍රශ්නයක් ආපුවම මොන හරි ආපුවම වසංගත ආපුවම දෙවියන් වහන්සේන් සුළු කරන තලයට එනවා. නමුත් මේ දැනගැන්ම ආවම දෙවියන් වහන්සේට දී යුතු ගෞරවය මහිමය ඊ ප්‍රශංසාව හැම කෙනෙක් දෙනවා. දැන් අපිට පේනවා උන්වහන්සේම කියනවා ඔබ වහන්සේ සෑම විටම අසන බව දන්නවා. ඒ නිසා උන්වහන්සේට ඔබට ඕනෑම වෙලාවක පුළුවන් උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ඔබේ ප්‍රශ්නයක් ආවම අමාරුකමක් ආවම යම් දේවල් ආවම ඕනෑම වෙලාවක උන්වහන්සේ හඬ අසන්න සූදානම්ෙන් ඉන්නවා. ගීතාවලියේ 50 වෙනි පරිච්ඡේදයේ 14-15 ඉතා පැහැදිලිව කියනවා ඔබ විපත්ති දවසේදී මට මොරගසන්න තා මේ හැම දෙයකින් මම නිදහස් කරනවා කියලා උන්වහන්සේගේ වචනේ ලියා තිබෙනවා. ඒ නිසා මේ උදෑසන
උන්වහන්සේගේ මේ ආදර්ශමත් යාඥාව තුළ දෙවෙනි කාරණේ තමයි අපිට පේනවා සෑම විටම අසන බව දන්නවා. ඒ නිසා ජේසුස් වහන්සේ තමයි මේ මැදවත් කරු උන්වහන්සේ කියනවා සෑම විටම අසනවා කියලා ඔබට කිසිම ප්‍රශ්නයක් ඒ ගැන තියෙන්න දෙයක් නැහැ. හැම වෙලාවක අහනවා. ඒ නිසා ඔබේ මගේ වගකීම තමයි මේවා තේරුම් ගැනීම. දැන් ඊට පස්සේ තුන්වෙනි කාරණේ බලන්නේ යාඥාව තුළ අඩංගු කියනවා එතන ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නා වූ සමූහයා විශ්වාස කරන පිණිස ඔවුන් නිසායයි කීසේක. දැන් මෙතන උන්වහන්සේ කියන්නේ මොකක්ද? උන්වහන්සේගේ යාඥාව තුලින් සිදුවෙන හාස්කම තුලින් උන්වහන්සේගේ අරමුණ ප්‍රකාශ වෙනවා. මොකද්ද වෙන්නේ? යාඥා කරපුවම හාස්කමක් සිදු වුණා. මොකද්ද වෙන්නේ? ඒ හාස්කම නිතරම මනුෂ්‍යයාට අදාහ ගන්නට ලකුණක් ලෙසයි තිබෙන්නේ. ඊටම පැහැදිලි මෙතන එක කියන්නේ. උන්වහන්සේ යාඥා කරපුවම හාස්කමක් සිදු වෙනවා. හාස්කම තුලින් මොකද්ද වෙන්නේ? හාස්කම ලකුණක් වෙනවා මනුෂ්‍යයාට අදාහ ගන්නට. එයි අදාහගන්නේ අදාහගත්තේ නැත්නම් උන්වහන්සේ මනුෂ්‍යයාට සදාකාල ජීවනයක් නැති බවයි. යෝහන් 20:30-31 පද ඔබ බැලුවොත් මේ පොතේ නැති බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ ගෝලයන් ඉදිරියේ කළසේක. එසේ කළේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ බව දැනගෙන සදාකාල ජීවනය ලබන පිණිසයි. එතකොට මේ යාඥාව තුළ උපරිමය අපිට පේනවා උන්වහන්සේ දින 4ක් පරක් වෙලා ආවා, මිත්‍යා මත කැඩුවා, මනුෂ්‍ය උපකාරය ගත්තා. දැන් උන්වහන්සේ යාඥා කරනවා. යාඥාවේ තුන්වෙනි අදියර ප්‍රබල අවස්ථාවක් ඒ තමයි උන්වහන්සේ දැන් හාස්කමක් කරන්නට යන්නේ. ඇයි? හාස්කම තුලින් මනුෂ්‍යයාට අදාහ ගන්නයි. දැන් මෙන්න මෙතන තමයි පොයින්ට් එක. එතකොට උන්වහන්සේ සමහර හාස්කම් මුලින් කරනවා. සමහර හාස්කම් කාලයක් අරගෙන කරනවා. මොන විදිහට කළත් හාස්කම තුලින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍යයාට අදාහ ගන්න පාලමක් හදන එකයි. ඒ නිසා පියාදර සහෝදරයා සහෝදරිය අපි මේ උදෑසන දැනගන්න ඕන දෙවියන් වහන්සේ හාස්කම් කරන ප්‍රධාන පරමාර්ථය තමයි මනුෂ්‍යයාට අදාහ ගන්න සැලැස්වීම. ඒකට අපිට පේනවා මේ යාඥාවෙන් පස්සේ මේ මැරී සිටිය දින 4ක් ගල් ගුහාවේ සිටිය මිනිස්සු කිව්ව ගඳ ගහනවා කියලා. දැන් මේ යාඥාවෙන් පස්සේ ලාසරස් පිටතට එන්න කියලා උන්වහන්සේ කතා කරපුවාම පිටතට ආවා. දැන් මේ හාස්කම තුලින් ඒ බෙතානිය පුදුම විදියට පිබිදීමකට ගේන්න තමයි මේ හාස්කම සිදු වුනේ. බෙතානිය තුල තිබ්බ දුර්මතය කඩලා මේ හාස්කම සිදු කළේ මිනිස්යාට අදාහ ගන්නටයි. ඔබ දන්නවද මෙතන බොහෝ දෙනෙක් අදාහ ගන්නවා. නමුත් සමහර අය මේවට දත් මිටි කන අයත් ඉන්න පුළුවන්. ඒ දෙවර්ගයේම තිබෙනවා. නමුත් උන්වහන්සේගේ වැඩේ උන්වහන්සේ කරලා ඉවරයි. ඒ නිසා මේ උදෑසන මම ඔබට කියන්න උත්සාහ කරන්නේ උන්වහන්සේගේ යාඥාව තුල තිබුණ මේ ගුණාංග ඊටම වැදගත්. ඔබ මේක කලින් අසලා නැතු වෙන්නට පුළුවන්. මේක සැඟවිච්ච රහසක් වෙන්න පුළුවන්. අපි හාස්කම ගැන කතා කරනවා. නමුත් උන්වහන්සේගේ යාඥාවේ ප්‍රබලත්වය ගැන අපි කතා කළා. ඒකයි මම කියන්නේ හැම පරිච්ඡේදයකම කොච්චර කියුවත් සැඟවිච්ච රහස් තිබෙනවා. ඒ නිසා මේ උදෑසන මම නැවත ඔබට කියනවා මේ පරිච්ඡේදය හොඳින් කියවන්න. මේ පරිච්ඡේදය හොඳින් කියවලා මේක භාවනාවෙන් මොනවාද තවත් ඔබට රහස් ගන්න තියෙන කියලා සොයා දැන ගැනීම ඔබගේ වගකීමක්. ඒ නිසා මේ උදෑසන මා වැඩි ඔබට කතා කරන්නට යන්නේ නැහැ. මේ රාස් සමග උන්වහන්සේ ගෞරවයට මහිමයටපත් වුණා. දින 4යි. දින 4යි. දැන් මේ ආත්මය දින 3න් පස්සේ ඉවරයි. 4න් පස්සේ දේව අනටයි ඒක සිද්ධ වෙන්නේ. උන්වහන්සේ ඒක කරලා පෙන්වුවා. ඒ නිසා අපි අතර සහෝදරයා සහෝදරිය අපේ මනස පුරුල් කරගන්න ඕන. ඒ සඵලත්වයේ මූලධර්මයේ වැනි prosperity theology කියන ඒ භයානක ඉගැන්වීම් වලින් අපි ඈත් වෙලා මේ කාලය තුල සමබර ඉගැන්වීම් ලැබෙමින් ස්වාමින් වහන්සේට ගෞරවය මහිමේ දෙන ජීවිතයකට අපි පැමිණිය යුතු තිබෙනවා.
එනිසා මේ උදෑසන අපි කියමු ස්වාමින් වහන්සේට ඔබ සිටින තැනදී කියන්න ස්වාමිනී අපිට සමබර ඉගැන්වීම් ලැබෙන්න සලස්වන්න. ස්වාමිනී අපිට ස්වර්ගීය හොඳ මන්නා ලැබෙන්න සලස්වන්න. ස්වාමිනී අපේ ආත්මික ජීවිතයේ සාරවත් තැනකට ගේන්න කියලා මේ උදෑසන අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. ඕ දෙවි පියාණනි මේ උදෑසන වඩා ඔබ වහන්සේගේ වචනේ තිබෙන සාරය අපිට ලබන්න සැලැස්සුව මැනව. ශුද්ධාත්මයෙන් මේවා ඔබයි මේවා ඉලිපිහිලි කරලා අපිට ලබා දෙන්නේ. ඔබයි මේවා පෙන්වන්නේ ශුද්ධාත්මයාණනි. ඔබයි මේවා කඩා බිඳ දෙන්නේ. තව තවත් ස්වාමිනී කඩා බිඳ දෙමින් අපේ ස්වාමිනී ජීවිත සාරවත් කළ මැනව. ඔබ දෙසටම අපිට ඇස් යොමු කරන්නට දෙවි පියාණනි. නොහැදෙලි කාරකම, ඒ මුරණ්ඩුකම ස්වාමිනී, ඒ කෙඳිරීම තුලින් අපව ඈත් කරමින් දෙවි පියාණනි. ඔබ දෙසම බලමින් අපිට සාර්ථක වෙන්න උපකාර කළ මැනව. අද උදෑසන ස්වාමිනී අපේ සභාවේ හැම පුරුෂයෙක් ස්වාමිනී, හැම භාර්යාවක්, හැම පියෙක්, හැම මවක් දෙවි පියාණනි, හැම තරුණ තරුණියක් ඔබට බාර කරනවා. කුඩා දරුවෙක් බාර කරනවා. ඕ නිෂ්පර්ශ කළ මැනව දෙවි පියාණනි. කුඩා කාලේ පටන් දෙවි පියාණනි දරුවන්ට අවශ්‍ය කරන යහපත් පෝෂණය ඔබ වහන්සේම ලබා දුන මැනව. කිතුණු ජීවිතය ශක්තිමත් කළ මැනව, ධෛර්යමත් කළ මැනව. එකිනෙකාගේ යුතුයකම් ස්වාමිනී ඉෂ්ට කරන්නට දෙවි පියාණනි ඔබ වහන්සේ උපකාර කළ මැනව. අද උදෑසනත් දෙවි පියාණනි අපි ඊතර රටවල් වල සිටින අපේම ස්වාමිනී ජනතාව ඔබ වහන්සේට ඔසවනවා. ස්වාමිනී අපරංග සහෝදරියව සිහි කරනවා. ඔබට ආශිර්වාද කළ මැනව. දෙවි පියාණනි ලංකාවට එන්න බලා සිටින අතර දෙවි පියාණනි ඔබ වහන්සේම ඔහුට දොරටුවක් මාවතක් ඔබ විවෘත කළ මැනව කියලා අපි ඉල්ලා සිටිනවා දෙවි පියාණනි. ඒ වගේම දෙවි පියාණනි අපි රංජන් සහෝදරියව සිහි කරනවා. දෙවි පියාණනි වඩා උට ආශිර්වාද කරන්න. ඔබ එහෙම රටේ සිටින අතර දෙවි පියාණනි වඩා ඔබගේ කරුණාව උට ලැබෙන්න සැලසුව මැනව. ඔබ වහන්සේගේ සැපීම පූර්ණත්වය උට දකින්න සැලසුව මැනව. අපි දසිනුව සිහි කරනවා දෙවි පියාණනි. එගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව නිම කරන්න ඔබගේ පුදුම කරුණාව ඇයට ඔබ වහන්සේ ලබා දුන මැනව. ඇද ස්වාමිනී නියමිත දිනවල ලංකාවට එන්න සිටින අතර ඒ මාවත් දොරටු ඔබ විවෘත කළ මැනව කියලා අපි ඉල්ලා සිටිනවා. දෙවි පියාණනි අපි අශෝක්ව සිහි කරනවා මේ උදෑසන. අශෝක්ට ආශිර්වාද කළ මැනව. ඔහුට ලංකාවට එන්න අවශ්‍ය කරන දිව්‍ය අනුග්‍රහය ඔබ වහන්සේම ලබා දුන මැනව කියලා මේ උදෑසන ඉල්ලනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දිව්‍ය කරුණාව දැන් මේ සමග තැබුව මැනව. ඒ වගේම දෙවි පියාණනි අපේ එබින්සිකා සහෝදරිගේ දරුවා පවා අපි සිහි කරනවා. ඈත ඊතර රටේ සිටිනවා. ඇයට ආශිර්වාද කළ මැනව දෙවි පියාණනි. අද උදෑසන මේ සියලු කාරණා සමග අපි වහන්සේගේ සුද්ධ උතුම් දෑත් වලට දැන් බාර වෙනවා. සමුදිනේ අපිට ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.